ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා ගම්පහ විජයපාරේ පදිංචි තරිඳු මහානාම මහතා සහ චතුරිකා පෙරේරා මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් 2021 වර්ෂයේ අප්‍රේල් මස 7 වන දින බංගලාදේශයේදී පරලොව සැපත් වූ ගංගොඩවිලගේ ගාමිණී පෙරේරා පියාණන්ටත් 2021 වර්ෂයේ මැයි මස 27 වන දින පරලොව සැපත් වූ පැටිකිරි ආරච්චිගේ කරුණාදාස පියාණන් ඇතුළු දෙපාර්ශවයේ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් අනුමෝදන් වේවා. දෙමාපියන් දූ දරුවන් ඇතුළු සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ ආත්ම භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මෙම ධර්ම දානමය පුණ්‍ය කුසලය පාරමිතාවක්ම වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ද්වේමානි භික්ඛවේ පූජානි කතමානි ද්වේ ආමිස පූජාච ධම්ම පූජාච. ඒත දග්ගම් භික්ඛවේ දේමානි පූජානි යත ඉදං ධම්ම පූජාච. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ සදහම් ශ්‍රවණය කරන සදහැබර පින්නතුනි, අනුග්‍රහක බෞතුන්ගේ ආරාධනය ආමිස පූජාවෙන් ඔබට ගිය සැබෑ බෞද්ධෙක් වන්නේ කෙසේද? මේ පිළිබඳව මේ සමාජයේ වාද විවාද පවතින්නේ, කඹැදිල්ලක් පවතින්නේ, ගැටුමක් ගැටලුවක් ඇති කරගත යුතු නැහැ. ආමිසයට ගරහන්න ඕනෙත් නැහැ, ආමිසය ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නැහැ. හඳුනා ගන්නයි අවශ්‍ය වෙන්නේ. අනිත් එක තමයි පෞකාරීන්ගේ අවශ්‍යතාවයට අනුව ලෝකෙ හදන්න ඕන නැහැ. පින්කාරයොත් ඉන්නවා. පින්කාරීන්ගේ අවශ්‍යතාව පමණක් සපිරන පරිදි ලෝකෙ හදන්න ඕනෙත් නැහැ. ආර්ය පුද්ගලයෝ ඉන්නවා. ආර්ය පුද්ගලයන්ට කැපිල පමණක් ලෝකෙ හදන්නත් බෑ. මේ සැමෝම මේ ලෝකෙ එදත් හිටියා, අදත් ඉන්නවා, ඉදිරියටත් ඉඳීවි. ඔවුන්ගේ මග, ඔවුන් මේ ජීවත් වෙනකොට අනුගමනය කරන ක්‍රියාමාර්ගය මගක්, අනාගත මාර්ගයක්. ඒ අනාගත මාර්ගයේ ඵලය කියාදී, ඒ අනාගත මාර්ගයේ ඵලය කියන්නේ මාර්ගඵල කියන අර්ථයෙන් නෙවෙයි, මම ඔවුන් අනුගමනය කරන්නා වූ මාර්ගයේ ඵලය කියාදී සැබෑ බුදුසහම තුළ පෙන්වන්නා වූ මාර්ගයේ සහ ඵලය තේරුම් කරලා දෙන්න ඕන. එතකොට ඔවුන් අර විවිධ මාර්ගවල ලබන්නා වූ ලෞකික ඵල වෙනුවට ධර්ම මාර්ගය තුළ ලබන්නා වූ ලෝකෝත්තර ඵලයට ඇලුම් කරાવી නැත්නම් තෝරා ගනීවි. ඒක සීමිත පිරිසක් සඳහා. මේ අනුව මේ ආමිස ප්‍රතිපත්ති කියන නැත්නම් ආමිස නිර්ආමිස කියන මේ වදන් වල අර්ථ හොයාගන්න වෙනවා. දැන් මම ඔබට ඉදිරිපත් කළෙත් මම අංගුත්තර නිකාය දෙක නිපාතේ තියෙන දෙවෙනි කොටස තියෙන එකේ තථාගතයන් වහන්සේම වදාළ පදයක්. මහණනි, මෙන්න මේ පූජා වර්ග දෙකක් තියෙනවා. ද්වේ ඉමානි භික්ඛවේ පූජානි. දෙකක් තියෙනවනේ. මොනවද මේ දෙක? කතමානි ද්වේ ආමිස පූජාවද ධර්ම පූජාවද? ධම්ම පූජා කියන්නේ ප්‍රතිපත්ති පූජායකට.
ඇයි කියනු ලැබේ. ඒ වුණාට මහණෙනි ඒ වුණාට කියලා ඒ වචනේ නෑ මම හිතන්නේ වචනේ දැම්මේ ඒතද අග්ගම් භික්ඛවේ ද්වේමානි පූජානි. මේ පූජා දෙක අතරින් වඩාත් අග්‍රවන්නේ කෝකද කියලා කියනවා නම් යත ඉදං ධම්ම පූජාජ. ධර්ම පූජාවයි අග්‍ර වෙන්නේ. ඒ නිසා අග්‍ර පූජාවක් තිබෙනවා. එහෙම නැත්නම් ප්‍රාථමික පූජාවකුත් තියෙනවා ද්විතීක පූජාවකුත් තියෙනවා. මේ පූජා දෙක කරන්නේ කවුද? මේ පූජා දෙකේ ප්‍රතිඵල මොනවාද? හොයාගත්තාම මේ මාතෘකාවට අදාළ ආමිස පූජාව ඉක්මවා යන සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙන්න පුළුවන්. දීඝ නිකායේ වෙන්නේ නැති මහා පරිනිර්වාණ සූත්‍රයේ පවතින්නේ හෝ මජ්ක්‍ධිම නිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් වැඩීම ආදාහනය ඒව තේරම ටික තියෙන්න බෑනේ එහෙමනම්. නමුත් උන්වහන්සේ අවසන් ගමන යද්දී කරපු ප්‍රකාශයන් ටික ඇතුළත් කළා වූ සියලු කාරණා ඇතුළත් මේ සූත්‍රයේ පසු කාලීනව රහතන් වහන්සේ නමක් සංග්‍රහ කරන්න ඇති. ඒක තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළායි කියලා. මොකද්ද වදාළේ? අත්ථ දීපාවික්කේ විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණ. තමන් දිවෙනක් කොටගෙන ආලෝකයක් කර වාසය කරන තමන් සරණ යන කවුරුත් සරණ යන්න එපා. මගේ අවෑමෙන් ඔබට ගුරුවරයෙක් නැහැ කියලා අඬන දොරඬ වැළපෙන්න එපා. ශාස්ත්‍රෝයෙක් ඉන්නවා ධර්මයේ බුදුන් කොට සලකන්න. අපට ශක්තිය දෙන දේවල් නෙමා මේ කියන්නේ. ඒකේ සඳහන් වෙනවා පරිනිර්වාණය මුල් කොටගෙන දිව්‍ය සුගන්ධයක් හමා ගිය බව. බුදුන් වහන්සේට දෙවියන් ගඳින් සුවඳින් මලෙන් පුදනවා කියලා උන්වහන්සේ වදාරයි කියලා. චක්‍රාවාටයේ මිනිස්සුන් දෙවියන් සහිත මිනිස්සුන් එකතු වෙලා මේ කරන පූජාව උතුම් වන්නේ නැහැ. මා පස්මරුන් නැත්තම් දසමරුන් බිල බුදුනේ ඔය පූජා ලබන්න නෙවෙයි කියලාම කියලා තියෙනවා. යමෙක් ප්‍රතිපත්තියෙන් පුදන්නේද වුන් පමණක් මා පුදති කියලා තියෙනවා. මේ මම සමාජයේ පවතින ත්‍රිපිටකය කියවීමේදී මට පාඩම් වුණ වදන් ටිකක් මුලින් ඉදිරිපත් කළේ. එතකොට මා දකිනවා ආමිස පූජාවෙන් පුදන බුදුන් වෙනයි ප්‍රතිපත්ති පූජාවෙන් පුදන බුදුන් වෙනයි. මේ බුදුරු දෙන්නෙක් එහෙම නෙවෙයි. ස්වභාව දෙකක්. ආමිස කියන්නේ වේදිත. එහෙම නැත්නම් ආමිස යන්න ද්‍රව්‍යයන්ගෙන් පිදීම. බුදුන් වහන්සේ වැඩ හිටි කාලේ නම් උන්වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ඥානප්‍රත්‍ය වලින් පුදන්න පුළුවනි. අද නම් ශාසනයේ සඳහා කටයුතු කරන අය වෙනුවෙන් මේ සිව්පස්සේ පුදන්න පුළුවනි. එහෙම නැත්නම් ගුරුවරයෙක් හෝ මව්පියන් වෙනුනොත් ඒකත් අපි කියන්නේ පූජාවක් නෙවෙයි කියලා. පිදීම කියන්නේ ගරු සැලකිලි කියන එකනේ. සංග්‍රහය අනුග්‍රහය වෙනුවට පිදීම කියන්නේ ගෞරවයෙන් කරන. එතකොට ඒ පුදන්නේ අම්මා පුද්ගලයෙක්, තාත්තා පුද්ගලයෙක්, ගුරුවරයා පුද්ගලයෙක්, බුදුරජාණන් වහන්සේත් පුද්ගලයෙක්. පුද්ගලයෙක් පිදීම. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටි කාලේ පූජා කරා නම් බාර ගන්නවා. අද උන්වහන්සේ නෑ. නමුත් උන්වහන්සේගේ ස්වභාවය පැහැදිලි කරමින් හැම විහාරස්ථානයකම ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපනය කරලා තිබෙනවා. සකස් කරගන්නා වූ දානය ගිහින් අපි තියලා බුද්ධ පූජා පවත්වනවායි කියලා කියනවා. නමුත් ඒ දානේ බාර ගන්න බුදුරජාණන් වහන්සේ නැමැති පුද්ගලයා නැහැ. ඒ වෙනුවට තියෙන ප්‍රතිමාවක්. නමුත් තිට්ඨන්තේ නිබ්බුතේ චාපේ කියලා ගාථාවකුත් තියෙනවා. වැඩ හිටියානම් පූජා කරපුවාම සිද්ධ වෙන්නේ පිං. වැඩ හිටියේ නැතත් ගෞරවයෙන් පූජා කරොත් සිද්ධ වෙන්නේ පිං.
මේක හරි ලස්සන දෙයක්. ඔය තොපටම පුදා ගනිති කියන වචනේ බලන්න. සාමාන්‍යයෙන් මම උදාහරණ පෙන්නනවා. පර්වතයක් ඉස්සරහ ඉඳලා ශබ්දයක් මිනිකුත් කළොත් පර්වතේ වැදිලා ආපහු ශබ්දේ තමන් ළඟට එනවා. මුදුන් බිත්තියකට බෝලකින් දරුවෙක් දමලා ගැහැව්වොත් බිත්තිය නතර වෙන්නේ නැහැ ආපහු ප්‍රයෝගයක් කරන් තමන් ළඟට එනවා. අර ගියාට ආපහු එනවා නේද? අන්න මේ පැහැදීමෙන් කරන මේ කර්මඵල අදහා කරන පූජාව බුදුන් වහන්සේ වැඩ හිටියත් නැතත් තමන්ට විපාකේ තියෙනවා. කර්මඵල අදහා කරන පිදීම. දැන් මේක බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලේ මධ්‍යම ස්වභාවයක් වරුනහම උච්ච ප්‍රතිපදාව නෙමෙයි ඔය. ප්‍රාථමික මධ්‍යම උච්ච කියලා මේකට තුන් අවස්ථාවක් ගන්න පුළුවන්. අපි බෞද්ධ පවුල්වල දරුවන් වශයෙන් උපදින්නේ. ඉතින් අපි දන්නේ නැහැ බුදුන් ගැන. නමුත් අපට පාසල් පොත දහම් පාසල් පොත බුද්ධ චරිතය උගන්වනවා බුදුන් පෙන්නනවා පිළිමය තුලින්. මෙන්න මෙහෙම කෙනෙක් තමයි ಭಾರತයේ වැඩ ඉඳලා ධර්ම දේශනා කළේ. ඒ කුඩා දරුවට පිළිමය තමයි බුදුන්. තව ටිකක් තේරෙනකොට ඒ නිසා ඒක කලා සම්ප්‍රදායක්. ಭಾರತයේ රජකුමරෙක් පහළ වෙලා විමුක්තියක් ලබන 35 80 දක්වා තමයි මේ බුද්ධත්වය නිරූපණය කළේ. බුද්ධ චරිතය රඟපෑවේ. එතකොට ඒ ශරීරයෙන් බුදුන්. ඒ බුදුන්ගේ කාලය අවුරුදු 45යි. එහාට ශරීරය අතහැර දැමුවා. නමුත් ඒ ආමිස පූජාවේ බුදුන්. ඒ පෘථග්ජනයින්ගේ බුදුන්. ඒ බුදුන් දැකීම නම් ಭಾರತයේ උන්වහන්සේ දකින්නට විතරක් සීමා වෙනවා. ඉන් එහාට බුදුන් දකින්න හමු වෙන්නේ නැහැ. නමුත් ಭಾರත ඉතිහාසයෙන් ලංකා ඉතිහාසයට ඇවිදින් ලංකා ඉතිහාසයේ යුග පහු කරමින් මලියදේව රහතන් වහන්සේ කියන තැන දක්වා රහතන් වහන්සේලා නම් බුදුන් දැක්කාය. කෙලක්ෂ ගණන් හිටියයි කියලා කියන අනුරාධපුරේ. ඒ බුදුන් දැක්කේ පිළිමයෙන්ද ශරීරයෙන්ද දෙකෙන්ම නෙවෙයිනේ. තවත් බුදුන් කෙනෙක් ඉන්නවා. ඒකයි මගේ ආමිස පූජාවෙන් බුදුන පොදුන් ශාරීරික උන්වහන්සේගේ අවශ්‍යතාව ඉටු කිරීමෙන් දැන් ජීවක වෛද්‍යවරයාත් ඒ කටයුතු කළා බොහොම කැමැත්තෙන්. අපිට ඒ වෙනුවෙන් උන්වහන්සේ හෙළි කළා වූ සසුන රැකෙන්නේ ශාරීරික පාරිභෝගික උද්දේශක චෛත්‍ය හරහා සසුන රැකීම මහා විශාල වඩකීමක්. සසුන කියන්නේ ගොඩනැගිලි නෙමෙයි උන්වහන්සේගේ ඉගැන්වීම සුරක්ෂිත කොට පෝෂණය කොට අනාගතයට ආරක්ෂා කර දෙ යුතුයි අපට වගේම පුළුවන් නම් තව අවුරුදු ලක්ෂ 5කට 10කට ලෝකෙ උපදින අයට. 5000 පැත්තකින් තියලා. බන්දයත් බුදුවරයෙක් හොයාගත්ත දහම විනාශ නොකළ යුතුයි. ඊළඟ බුදුවරයා හොයාගන්න කල් විනාශ වුණොත් ආයේ නැහැ. වැඩ ගන්න ගමන් දරුවන්ට ආදරය ඇති අම්මලා තාත්තලා Taman පරලෝ යනකොට හරි හම්බ කරලා තියලා ඉඩකඩම් හරක් කරලා යන්නේ. ඒ දරුවන්ගේ යහපත කැමති හින්දානේ. බුදු සමයේ ගැඹුරු සත්‍ය වැටහෙනවා නම් ඒ යහපත දරුවන්ටත් ප්‍රාර්ථනා කරනවා නම් ධර්මයෙන් මරලා ගින් හරියන්නේ නැහනේ. සුරක්ෂිත කරන්න ඕන. අන්න ධර්මයේ සුරක්ෂිත කිරීම සඳහා සාරිපුර පාරිභෝගික චෛත්‍යස්ථාන උද්දේශක චෛත්‍යස්ථාන නැත්නම් ඒවා නියෝජනය කරන පරපුර රැක ගන්න ඕන. ඒ වෙනුවෙන් කාලය ධනය සමය කැප කිරීම අර පුණ්‍යාභි සංකාර නැත්නම් මහත් වූ පින් සිදු වෙන වැඩක්. අර බෝලේ බිත්තියට ගහපම තමන් ළඟට එනවා වගේ මේකට විපාක තියෙන්නේ බුදුන් වහන්සේට නෙමෙයි. තමන්ට. ඒකයි තොපටම පුදා ගනිති කියන එකේ තේරුම. ඒක වැදගත් වෙන්නේ සංසාරේට. මන්දයත් මේ සංසාර ගමන කියලා කියන්නේ අපි විසින් හදාගන්න එකක්. ඒක අනාගතය කියන්නේ තමන් විසින් කරපු ක්‍රියාවේ ප්‍රතික්‍රියාව නැත්තම් විපාක. ඒක කියන්නේ කර්ම විපාක කියලා. කර්ම විපාක වල පවතිනවා කන්න කර්ම කන්න විපාක. කියන්නේ දුක් සහිත කර්ම පාප කර්ම වලට අදාළ දුක් විපාක. ඒකට මිනිසා ප්‍රිය නැහැ.
ඒ නිසා මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉන්නවා නම් ඔහුට සැප විපාක තියෙන්න වෙනවා. සැප විපාක හම්බෙන්නේ සුඛ කර්ම සුඛ විපාක. එතකොට එහෙනම් යම්කිසි පුද්ගලයෙක් මේ ආමිස පූජාව කරනවා නම් ඒකට විපාක වශයෙන් මිනිසුන් අතර දෙවියන් අතර ආයු වර්ණ සැපවල නම් වූ අර ආපහු ලැබෙන එක. බෝලෙ බිත්තියට ගහපුවාම Taman ළඟට එනවා වගේ Tamanට ලැබෙනවා. නමුත් චේතනාව පොඩි වෙනසක් වෙලා. ඒක දුන්නම ලැබෙනවා. නමුත් ආත්මාර්ථකාමී මිනිසා දුන්නම ලැබෙනවා කියන වචනේ ලබන්න දෙනවා කියන දරටපත් කරගන්නවා. එතකොට ඒකට ලෝභය එකතු වෙනවා වැඩි ටිකක්. පරාර්ථය අතහැරලා යනවා එතකොට. එතකොට මා මේකට මතක් කරා පහුගිය කාලේ වචනයක් ඔකට අදාළ පොතක් මුද්‍රණය කරලා මට ගෙනත් දීලක් තියෙනවා කෙනෙක්. පින සසරට බන නිවනට. මේ පුණ්‍යහාභි සංඛාරය කොහේ ඉපදුනත් මිනිසුන් අතර දෙවියන් අතර පැවිද්දේ කොහේ හිටියත් ලෞකික සැප සඳහා නිදානයක් ආයු වර්ණ සැපවල. ඒ විපාක අවශ්‍යයි. ඒ නිසා තමයි අපට ඒක බැහැර කරන්න බැරි. ඔබ හෝ මම සුවපහසු ජීවිතයක් ගත කරනවා නම් එහෙනම් ඒක අතීත පුණ්‍ය විපාකයක්. ඒක අවශ්‍ය කාරණයක් නේ. අනිත් කාරණාව තමයි ප්‍රතිපත්තියෙන් පුදන්න පුළුවන් වෙන්නේ සද්ධර්මයේ වැටහුණ අයට. තවත් ඉදිකින් කියනවා නම් ස්ත්‍රී පුරුෂ කිව්පැයිදි ભેදයෙන්තරව ආර්ය පුද්ගලයෙක් නොවි ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන්න බෑ. එහෙනම් ආර්ය පුද්ගලයෙ වෙන්න බැරි බහුතරයක් සමාජයක් ඉන්නවා. ඒ නිසා ආමිසය බැහැර කරන්න, විවේචනය කරන්න, ගරහන්න අවශ්‍ය නැහැ. මම මෙහෙම කියන්නම්. දරුවෙක් ඉගෙන ගන්නවා පූර්වළමාවිය මධ්‍යස්ථානයේ. ඉගෙනගෙන දක්ෂයෙක් වෙලා පාසල හරහා මධ්‍ය මහා විද්‍යාලය හරහා විශ්වවිද්‍යාලයට ගිහින් ආචාර්ය උපාධියක් ලබා ගන්නවා, මහාචාර්යවරයෙක් වෙනවා. දැන් ඔහුට මොන්ටිසෝරි ඕනද පූර්වළමාවිය? ඔහුට ඕන නැහැ. ඔහු අපහු කරලා ගිය නිසා. නමුත් ඉදිරි දරුවන්ට ඕන නැද්ද පූර්වළමාවිය? ඒ නිසා ඔහු මොන්ටිසෝරිය ගරහන්නේ නැහැ. ඒක තියෙන්න ඕන කුඩා දරුවන්ට. ඒ වගේ මේ පූර්වළමාමිය වැඩක් මේක කියන එක තේරුම් ගන්න එකයි ඕන. පූර්වළමාවියෙන් පදනමක් වැටුණාට මහාචාර්යවරයෙක් වෙන්නේ නැහැ පූර්වළමාවියෙන්. තව එහාට ඉගෙන ගන්න ඕන. ඒ වගේ දරුවෙක් වශයෙන් ඉපදිලා බුදුන් හඳුනාගෙන යන ගමනේදී පියවරෙන් පියවරට ඉස්සරහට පිළිමය බුදුන්, ශරීරයේ බුදුන්, තව එහාට ගියාම ධර්මයේ දකිද බුදුන් දක්වා දුණ දියුණු කරවෙන්න ඕන, ගන්න ඕන. අර ධර්මයේ බුදුන් කියලා වදාලා උන්වහන්සේ නැති කාලේ ධර්මයේ දකිද බුදුන් දකි කියලාත් වදාලා. අන්න ඒක ඒ ධර්මයේ දකිද බුදුන් දකි කියන බුදුන් දකින පූජාව තමයි ප්‍රතිපත්ති පූජාව බවට පත් වෙන්නේ. අර ද්‍රව්‍යමය පූජා සියලු දේවල් මොකද වෙන්නේ? ආපහු Tamanට සසර වසනවා නම් ඒ තැන්වලදී පින ඉස්සර වුණොත් දෙවියන් අතර මිනිසුන් අතර පැවිද්දේ විපාක ඒවි. පව ඉස්සර වුණොත් යටපත් වෙලා තිවේවි. කවදා හරි දවසක විපාක දෙන්න. එතකොට මේ ආමිෂ පූජාවෙන් පුදන්න සද්ධර්මයේ දැනගන්න ඕන නෑ. පෘථග්ජනයටත් පුළුවන්. ආර්ය පුද්ගලයන්ටත් පුළුවන් කරන්න. නමුත් පෘථග්ජනයට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න බෑ. ආර්ය පුද්ගලයාට ප්‍රතිපත්ති පූජාවෙන් සහ ආමිෂ පූජාවත් කරන්න පුළුවන්. පෘථග්ජන පුද්ගලයාට ආමිෂ පූජාව පමණයි, ප්‍රතිපත්ති පූජාවට යන්න බෑ. එතකොට මේ අපි උපදින සමාජය මේ බුදුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ වදාරලා තිබුණා වුණාට, අහලා තිබුණා වුණාට අර ප්‍රතිපත්ති පූජාව කියන එක ලිලිපුට්ටෙක් බවට පත් කරලා ආමිෂ පූජාව ගලිවරයෙක් බවට පත් කරලා. ඔබ දන්නවද ගලිවර්ගේ චාරිකා කියන පොත කියවුවා නම් මම මේ තියපු වචන දෙක තේරෙනවා. ගලිවර කියන්නේ යෝධයෙක්, අර ලිලිපුට්ට කියන්නේ කුරුමිට්ටෙක්. සම්බුදු සසුන තුල පෘථග්ජන අය මොකද කරන්නේ? ආමිෂ පූජාව ගලිවරයෙක් කරනවා. ගලිවරයෙක් කරන්න මොකද වෙන්නේ? ප්‍රතිපත්ති පූජාව ලිලිපුට්ටෙක් නැත්නම් කුරුමිට්ටෙක් වෙනවා. අපේ උත්සාහය ප්‍රතිපත්ති පූජාව ගලිවරයෙක් කොට ආමිෂ පූජාව කුරුමිට්ටෙක් කරන එක. ගැරහීම නෙවෙයි. මොකද මේ ආමිෂ පූජාවෙන් ලබන්න පුළුවන් 16න් එකයිනේ සැප.
කොතරම් සැප හම්බ වුණත් 16න් එකකින් එහාට හම්බ වෙන්නේ නැහැ. නමුත් ප්‍රතිපත්ති පූජාවෙන් 16න් 15ක සැප හම්බ වෙනවනේ උන්වහන්සේ වදාරනවානේ. ඒ නිසා කාම සුඛය හරි දිව්‍ය ලෝක සුඛය හරි ආමිෂ පූජාවේ නැත්නම් ද්‍රව්‍යමය පූජාවේ විපාක, කර්ම විපාක, පුණ්‍ය කර්මයේ විපාක. පාප කර්ම විපාක, දුක් විපාක, පුණ්‍ය කර්ම විපාක, ලෞකික සැප විපාක. ඒක බැහැර කරන්න බෑ අපිට. දෙවියන් අතර මහේසාක්‍ය වෙනවා, පැවිද්දන් අතර සිව්පස් හිඟ නැති වෙනවා, ගිහි සමාජය අතර වෙහස මහසෙන් තොරව සියල්ල පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙනවා. බලන්න මේ සමාජයේ ඕවා නැතුව ගිහි සමාජයේ කොතරම් මේ කාලවකවානුවේ දාවේල හොයාගන්න බැරුව දුක් විඳින අයද? ඒ වගේම පැවිදි සමාජයේ සිවුරක් අඳනයක් නැතුව ජීවත් වෙන අය හොයාගන්න නැතුව ජීවත් වෙන අය නැද්ද වනාන්තරවල? ඒවේ අඩුපාඩුකම් තියෙනවා. තමන් ඉන්න පරිසරයේ මත බලපෑවා වුණත් මේවා පිටිපස්සේ තිබෙනවා අර පෙර පින් මදකම කියන එක කියලා මම කල්පනා කරනවා. ඒ නිසා තනි අකුරේ පාවිච්චි නොකර ඉන්න. තනි අකුරේ වචන පාවිච්චි නොකර ඉන්න. තනි අකුරේ වචන කියන්නේ මොනවද දන්නවද? නෑ බෑ. ඒවා හොඳ වචන නෙවෙයිනේ. ඔය අනිත් අය අහන්නවත් කැමති නෑ. ඒ නිසා තනි අකුරේ වචන පාවිච්චි නොකර ජීවත් වෙන්න නම් ආමිෂ පූජාවේ විපාකයේ තියෙන්න ඕන. ඉහාත්ම වශයෙන් අයිහ ලෞකික පාරලෞකික වශයෙන් මතක තියාගන්න. ආමිෂ පූජාවේ විපාක අයිහ ලෞකික පාරලෞකික. අයිහ ලෝකෝත්තර නෙමෙයි. ලෝකෝත්තර පාර දඬ ඕනේ නැහැ. පාර ලෝකෝත්තර නැහැ. අයිහ ලෝකෝත්තර නම් පරලෝක පැත්තක් නැහැ නේ ආයේ. නමුත් අයිහ ලෞකික එහාත්ම වශයෙන් සුව සහ ඒකේ විපාකය ඉදිරියට ඇදී යනවා පාරලෞකික වශයෙන් මිනිසුන් අතර දෙවියන් අතර. ඒ කියන්නේ මේ පුද පූජා පැවැත්වීම් සත්කාර සම්මාන බුදු සමයේ ගැඹුර දන්නේ නැතුව ඕන කෙනෙකුට කරන්න පුළුවන්. දැනගත්තත් කරන්න පුළුවන්. ඒක තුළ පවතිනවා බුදුන් වහන්සේ වදාළ ධර්මයේ ගැඹුරු තන තියෙන වෙන වචනක අර්ථය. අන්න ඒක තේරුම් ගන්න. බුදු සමයේ පවතිනවා නේද අවිද්‍යාව කියලා එකක්. අවිද්‍යාව කියන්නේ මොකක් කියලාද පෙන්නන්නේ? දුක හේතුව නැති උතන මාර්ගය නොදන්නාකම. චතුස්සත්‍ය නොදන්නාකම. පරිමංසන සූත්‍රය දේශනා කරන බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ඔක්කොම එක පැත්තකට දාලා. අවිද්‍යාගතෝ යම් භික්ඛවේ පුරිස පුද්ගලෝ. අර අවිද්‍යාව නම් වූ නොදන්නකමට ගත වෙලා යටත් වන පුරුෂයෙක්, ස්ත්‍රී හෝ පුරුෂ, ගිහි හෝ පැවිදි, ওই පුරුෂ පුද්ගලෝ කියන වචනේ පිරිමියාටම ගන්න ඕන නෑ. අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති, ඒකටත් අවිද්‍යාගතෝ යම් මලංගුයි. පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති, ඒකටත් අවිද්‍යාව ලංගුයි. ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති, ඒකටත් අවිද්‍යාව ලංගුයි. මේ අනාගත සසර හදා දෙන ಜಾති තුනක් නෙමේ. අපුඤ්ඤාභිසංකාරය අනාගත දුක් විපාක දීම සඳහා හේතු ඉතුරු කර ගැනීම. ඔබ කියන්නේ පව් සිද්ධ වෙනවා. පුණ්‍යාභිසංකාරය මිනිසුන් අතර දෙවියන් අතර ලෞකික සැප සඳහා හේතු ඉතුරු කිරීම. පින් සිද්ධ වීම. බඹලව ඉපදී සංසුන් සුවයක් ගත කිරීම සඳහා හේතු ඉතුරු කිරීම ආනිජ්ජාභිසංකාරය හෙවත් ධාන කුසල. අபிසංකාර කියන එකේ තේරුම අනාගත ඵලයක් සඳහා හේතු ඉතුරු කිරීම. අபிසංකාර තුන පිටිපස්සෙම අවිද්‍යාව තියෙනවා කියන එක ඉගෙන ගන්න ඕන නේද? පවනම් බැහැර වෙන්න ඕන. බුද්ධෝත්පාදයක උපන් මිනිස්සයා ධාන කුසලයක් බැහැර කරාට කමක් නැහැ. මොකද ඒකෙන් පරලෝක ගියොත් බුද්ධවරු 3-4 දෙනෙක් පහළ වෙන කල එන්න වෙන්නේ නැහනේ. නමුත් මේ මානසික ධර්ම, මානව ගුණ ධර්ම, දුකේදී පිහිටන සැපේදී දෙක බෙදා ගන්න එක, නැත්නම් මේ උදව් උපකාර අවශ්‍ය මොහොතට මානව හිතවාදීව කටයුතු කිරීම බැහැර කරන ආත්මාර්ථකාමී මිනිසෙක් හදනවා අද සමය තුළ. නමුත් ඒක ලෞකික ක්‍රියාවලියක්. සැබෑ බෞද්ධයෙක් වෙනවා කියලා කියන්නේ. සැබෑ බෞද්ධයෙක් වෙනවා කියලා කියන්නේ පිළිමේ බුදුන් වශයෙන් සලකනවට නෙවෙයි. ශාරීරික ස්වභාවය බුදුන් වශයෙන් සලකනවට නෙවෙයි. ඊට එහාට ගිය බුදුන් කෙනෙක්.
වචනයට අදාළ පුද්ගලයෙකුට බුද්ධ ස්වභාවයක් ඊට එහාට ගිය මිනිසුන්ට දකින්න පුළුවන්. මා කියන්නේ මෙහෙමයි. වර්තමාන යුගයේ පළමුව මේ බුදුන් දැක්කේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. එතකොට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නෙවෙයිනේ බුදුන් කියන්නේ ඊට එහා පැත්තේනේ. අනිත් අයට ඒ බුදුන් දකින්න පාර තමයි කියලා දෙන්නේ. හැබැයි මේ ප්‍රතිපත්ති පුරා බුදුන්ට පිළිමයක් රූපයක් පනවන්න බෑ. ඒ නිසා විසුද්ධි මාර්ගයේ පොතේ මේකට තියෙන්නේ අප්පටිම කියලා වචනයක්. ඒක වරද්දාගෙන තියෙනවා පිළිම නෑ කියලා. විනය වර්ධන හරි එහෙම නැත්නම් තවත් ඔය ලෞකික මට්ටමින් ධර්මයේ දකින අය පිළිම නෑ කියලා නෙවෙයි කියන්නේ. ප්‍රතිබිම්බ කියන එක හඳුනා ගන්න. මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් අපි ඇහෙන් විතරක් කතා කරමු ඒකට තේරෙනවා. ඔබ හඳුනාගන්නේ කොහොමද? ඒහි හැඩය ඔබේ ඇස තුළ පහළ වෙන්න ඕන. අර ඉදිරියේ තියෙන එකේ හැඩය කාර්ය, කොඩිය, අම්මා තාත්තා ගස බිම්බය. එහි හැඩය සිතේ පහළ වෙනකොට ඇස තුළ ඒක පටිබිම්බය. ප්‍රතිබිම්බයක් මගින් තමයි බාහිර ලෝකෙ ඔක්කොම හඳුනාගන්නේ. ඒ කියන්නේ සංකත. මේ බුද්ධත්වයට ප්‍රතිබිම්බ හදන්න බෑ. ඒකයි ඔය අපටිම කියන එකේ තේරුම අසංකත. ඉතින් පිළිම නෑ කියලා හදාන පිළිම හදන කට්ටියට බැනගෙන හිටියට හරියන්නේ නෑනේ. අන්න ඒ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන්ට ආහාර ඇඳුම් පැළඳුම් මොකක්වත් ඕන නෑ. එතකොට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නා බුදුන් වෙත යනවා. ආමිස පූජාවෙන් බුදුන් පුදන්නා සතර වෙත යනවා. ඒකයි අර මම ඒ කාලේ කිව්වේ පින සසරට බණ හෙව්වේ නැත්නම් බණ නිවනට. බණ කියන්නේ ඒ බුදුන් හමු වෙන්න යන පාරට. අපි ධර්මයේ කියලා කතා කරනවානේ සූත්‍ර දේශනාවලට. සූත්‍ර දේශනා උපයෝගී මාවත පමණයි. ඒවා ඔස්සේ ගිහාම හමු වෙන දේ තමයි ධර්මය කියන්නේ. මම මේ වගේ උපමාවක් පෙන්නලා තිබෙනවා. හිතන්නකෝ ජනප්‍රිය ශිල්පීන් සහභාගී වෙන සංගීත සංදර්ශනයක් සකස් කළ දෙන විශාල පිට්ටනියක. ඉතින් ඒක දොරටුවකින් ඇතුල් වෙන්න බෑ. දොරටුව අටපැත්තෙන් අටක් තියලා ටිකට් දීලා ඇතුළට ගන්නවා. කොයි දොරටුවෙන් ආවත් අර පිට්ටනිය ඇතුළට නේද එන්නේ. ඒ අර දොරටුව ඒ සඳහා මාර්ග පමණයි. පිට්ටනිය ඇතුළේනේ තියෙන්නේ. අන්න ඒ වගේ මේ බුදුන් දකින්ට දොරටු කීපයක් තියෙනවා. ඒ ඕනෑම මාර්ගයකින් එන්න. අර අටපැත්තෙන් ආවත් පිට්ටනිය ඇතුළට එනවා වගේ. ඔබට ආමිස පූජාව කරන්න පුළුවනි ත්‍රිලක්ෂණය දන්නේ නැතුව. ඒකේ නිත්‍ය සුඛාත්ම ලක්ෂණේ විපාකේ සහ අනිදුක්ඛානාත්ම ලක්ෂණේ විපාකේ දන්නේ නැතුව මේක කරන්න පුළුවනි. ඔබට ආමිස පූජාව කරන්න පුළුවනි දුක හේතුව නැති උතන මාර්ගය දන්නේ නැතුව. ඔබට ආමිස පූජාව කරන්න පුළුවනි ඔබ අනුලෝම පටිච්චසමුප්පාදේ හිරාලා වෙලා ඉන්න බව දන්නේ නැතුව පටිච්චසමුප්පාදේ පටිලෝමයේ දන්නේ නැතුව. ඔබට ආමිස පූජාවෙන් පුදන්න පුළුවනි සතර සතිපට්ඨානයේ සඳහන් 15ක් මාර්ග. ඕක 4ක් විතරක් නෙවෙයි 15ක් විතර පාරවල් තියෙන්නේ. එකක්වත් දන්නේ නැතුව. ඔබට ආමිස පූජාව කරන්න පුළුවනි මරණ සතිය දන්නේ නැතුව. නමුත් ඔබට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න බෑ මම මේ පෙන්නපු ගේට්ටු 8ක් නම් 8න් එකකින් ඇතුල් වෙන්නේ නැතුව. ඔය ගේට්ටු 8ෙන්ම ඇතුල් වෙන්න හදන්නත් එපා. ඒ කියන්නේ ත්‍රිලක්ෂණයයි චතුස්සත්‍යයි පටිච්චසම්පාදයයි කර්මක්ෂය කිරීමේ කර්මයයි සතර සතිපට්ඨානයයි මරණ සතියයි සේරම දොරවල් වශයෙන් පාවිච්චි කරන්න යන්න එපා. එක දොරටුවකින් ඇතුල් වෙන්න පිට්ටනිය හම්බ වෙනවා. එතකොට මේ ධර්ම දේශනා දොරටු වගේ.
පිට්ටනිය ධර්මය වගේ. ධර්මය කියන වචනයෙන් කතා කරන්නේ අපි හොඳ දේ ධර්මය කිව්වට සූත්‍ර දේශනාවට ධර්මය කිව්වට ධර්මයේ දකීද බුදුන් දකී කියන පදේ ධර්මයේ කිව්වේ සූත්‍රවලට නම් කොයි සූත්‍රයද දකින්න ඕන අපි? කින්තේ වක්කලි විනාපූතිකායන දිත්තේන යෝකෝ වක්කලියේ ධම්මං පස්සේ සෝමං පස්සති. ධම්මං හි වක්කලි පස්සන්තෝ මං පස්සති. එතකොට ඒ ධර්මයේ කිව්වේ සූත්‍රයකටද? සූත්‍ර දේශනා මාර්ගයයි ඊට එහා පැත්තට තියෙන ධර්මය කියලා එකක්. මේ ධර්මය කියන වචනෙන් කියන්නේ බුදුන් විය නොහැකිද? ඒකද ධර්මයේ දකීද බුදුන් දකීද නිවන් දකී කියලා වචන තුන එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ධර්මයත් බුදුනුත් නිවනත් තුනක් නොවන නිසා. ඒ බුදුන් කියනකොට පිළිමෙ හිතට එන්න බෑ. ඒ බුදුන් කියනකොට පාගමනින් වැඩි බුදුරජාණන් වහන්සේ හිතට එන්න බෑ. එහෙම හිතට එකක් ගන්න බැරි නිසා ඒකට අප්පටිම කියනවා. අන්න ආමිස පූජාවෙන් ඉක්මවා යමින් සැබෑ බෞද්ධෙක් වන්නේ කෙසේද? සැබෑ බෞද්ධයෙකුට අනාගත බුදුහාමුදුරුවෝ දකින්න යන්න ප්‍රාර්ථනාවක් තියෙන්න බෑ. සැබෑ බෞද්ධයෙකුට සසර හරි භයානකයි. සසර හදන්නේ පෘථග්ජනය. ආර්ය පුද්ගලයෝ සසරෙන් මිදෙන පාර හොයා ගන්නවා. සසර හැදීම සහ සසරෙන් මිදීම දෙකක්. සසර හැදීම පෘථග්ජනයාට අපුඤ්ඤාභි සංකාරය තුළ පුඤ්ඤාභි සංකාරය තුළ ආනිජ්ජාභි සංකාරය තුළ සසර හදන්න පුළුවෙනි. සසරෙන් මිදෙන්න බෑ සසර හදන ඒවායින්. අන්න අර ආමිස පූජා ඉක්ම යන සැබෑ බෞද්ධයෙක් වන්නේ කෙසේද කියන එකේ තේරුම එහෙමනම් සසර හදනවා වෙනුවට සසරෙන් මිදෙන්න මේ මොහොත පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. මේකට තවත් බුද්ධ වචන කීපයක් අපි මතක් කරගනිමු. මේවා මට පාඩම් නිසා මම මගේ සූත්‍ර දේශනාවල අනන්ත වාරයක් කියලා ඇති. මෙතෙන්ටත් අදාළ නිසා මතක් කරගන්නවා. මේ සඳහා අවශ්‍ය අවම නැත්තම් සුදුසුකම කුමක් වශයෙන් උන්වහන්සේ පෙන්නනවාද? මා උපන් හැදුනන සමාජයේ විශාල සුදුසුකම් ගොඩක් එක එක්කෙනා මගේ ඔළුවට පැටවුවා. මේ ඔක්කොම ඕනේ කියලා. නමුත් අක්කන සූත්‍රය කිව්වන් පස්සේ මම මේ ඔක්කොම පැත්තකින් තිබ්බා. තස්සී දන් සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලබං මනුස්ස පටිලාභෝච සද්ධම්මශ්චත දේශනා අලං වායමිතුන් තත්ත. මේ අතිදීර්ඝ සංසාර ගමනේදී කෙනෙකුට සම්මුඛී භූත වෙනවා, මුණ ගැසෙනවා. දුර්ලභ කරුණු දෙකක්, අතිශය දුර්ලභ කරුණු දෙකක්. සුදුල්ලභ, දුර්ලභ සුදුල්ලභ. මොනවද ඒ? මනුස්ස ප්‍රතිලාභය. ඒක එක සුදුසුකමක් විතරයි. ඒකට දෙවෙනි ප්‍රතිලාභයක් තියෙනවා, සද්ධම්මස්සච දේශනා, සදහම් හමු වෙන්න ඕන. සදහම් හමු නොවී මිනිසාට පව් කරමින් පින් කරමින් ධාන වඩමින් සසර ඇවිදින්න පුළුවන්. අන්න සදහම් නැති නිසා තමයි බෞද්ධයත් ආමිස පූජාවට සීමා වෙලා පරලෝක සැප උදා කරගනිමින් අනාගත බුදුන් හම්බ වෙන්න යන්නේ සදහම් හමු වෙන්න. අද සදහම් නැති නිසා. අනාගත බුදුනුත් දේශනා කරන්නේ මම පෙන්නපු ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසමුප්පාදයේ කර්මක්ෂය කිරීමේ කර්මය, මරණ සතිය ඕවැන්මයි නිවන් මඟ දේශනා කරන්නේ. එදාට තියෙන වචන වෙනස් වෙන්න පුළුවන්. බුදුවරුන්ට ලෝකෙ එලිකරන්න දෙයක් වෙන නැහැ. මිනිසුන් ප්‍රමාද විහාරී, බුදුන් වහන්සේ අප්‍රමාද විහාරී පෙන්වනවා. ඒක තමයි කරන්න තියෙන දේ. ඉතින් අපේ තථාගත බුදු පියාණන් වහන්සේ හෙළි කළ දහම සංඝ පරම්පරාව කටපාඩමින් මනපොත් කරන පවත්වාගෙන ඇවිදින්. අනතුරු පුස්කුල පොත්වල ලියලා, අනතුරු කඩදාසි කොළවල ලියලා, අනතුරු ටැබ් පරිකණකයේ දක්වාම මේක පරිස්සම් කරලා තියෙන්නේ. ඒකෙන් සද්ධර්මය හොයාගන්නද ඒක උස් තැනක තියලා හඳුන් කූරක් පත්තු කරලා ආමිස පූජා පවත්වන්න පමණක්ද? සාමාන්‍යයෙන් වහන්සේ කියලානේ කියන්නේ. ජාතක පොත් වහන්සේ, පිටක පොත් වහන්සේ, ඒක ගෞරවයක් නේ. වහන්සේලාට හඳුන් කුරු අල්ලලා ඉන්න පුළුවන් අපට. ඒක ආමිස පූජාවක්, වරදක් නැහැ. නමුත් ඒක ඇතුලේ තියෙන දේ පේන්නේ නැහැ නේද එතකොට? ඇයි සංඝ පොරපුරක් මේක ප්‍රවේශම් කළේ? වැඩක් ගන්න නෙමෙයිද?
මේක වැඩක් ගන්නෙ නැත්නම් එහෙනම් ඉතින් මේක පරිස්සම් කරන එකේ තේරුමක් නැහැ. ඒක වරද්දා ගන්න එපා. ඒක තියන්න ඕනේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. මොකද මට එහෙම කිව්වයි කියලා සමහර අය වැරදි විදිහට අදහස් ඉදිරිපත් කරනවා. තෙරපරපුර රක්ෂා කර දුන්නා වූ ත්‍රිපිටකයේ වැඩක් ගන්නෙ නැත්නම් අනාගත බුදුන් නම් මේ සමාජයට ත්‍රිලක්ෂණය කියලා දෙන්නේ. එහෙනම් මේක පරිස්සම් කරන්න, මුද්‍රණය කරන්න, වියදම් කරන එක වැඩක් තියනවද? නැහැ, වැඩක් තියෙනවා. ඒක මම මතක් කළා. දරුව හරිහම්බ කරන දේවල් මව්පියන් හරිහම්බ කරන දේවල් දරුවන්ට දෙනවා. ඔවුන්ගේ සුරක්ෂිතභාවය කැමති නිසා. අපි මේ දහම් සුවේ වින්දොත් අපි ඒක අනාගත පරපුර ඉතිරි කරලා යන්න ඕන. ඔවුන්ටත් ඒක විඳින්න නොවනසා. එනම් මේ බුදුන් වහන්සේගේ ගුරුවරයා ධර්ම විනය තුළ වැඩ ඉන්නවා. සූත්‍ර දේශනා තුළ. බුදුරජාණන් වහන්සේගේත් ගුරුවරයා ගාරව සූත්‍ර දේශනා කරමින් කතා කරනවානේ. ගුරුවරයෙක් නැති කෙනා යහපත් කෙනෙක් වෙන්නේ නැහැ. දුකසේ ජීවත් වෙනවා. එහෙම නැත්නම් මාර්ගෝපදේශ ගන්න කෙනෙක් නැහැ. එහෙනම් මටත් ගුරුවරයෙක් ඕන කියලා කල්පනා කරයි කියලා. දෙවියන් සහිත, බමුණු සහිත, මරුන් සහිත ලෝකේ පුද්ගලයෙක් වශයෙන් තෝරාගන්න ගුරුවරයෙක් නැහැ. ඊට වඩා උසස් කෙනෙක් නැහැ කියලා උන්වහන්සේ තේරුම් ගත්තයි කියලා අනතුරුව තීරණය කරයි කියනවා ධර්මයේ ගුරුතන්හි තබා ගන්නට. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම නැමැති ගුරුවරයා පිරිනිවන් වඩින්නේ නැහැ නේද? නැති වෙන්නේ නැහැ නේද? නමුත් වෙන දෙයක් තියෙනවා. උන්වහන්සේගේ අනාවැකියක්. තථාගතප්පයතස ධම්ම විනයස්ස වික්කවේ විවටෝ විරෝචති නොපටිච්චන්නෝ. ඒක මේ ලෝකෙ වෙන්න පුළුවන් දෙයක්. මේ තථාගතයන් වහන්සේ වදාළ උන්වහන්සේ දකින්ට යන ධර්ම මාර්ගයේවත් ධර්ම විනය බබලන්නේ විවෘත වුණොත් පමණයි. වැසුණු කලට බබලන්නේ නැහැ. ඒ වැසුණු කාලයක් තුළ ඉදිරිපත් වෙද අදහස් ගොන්නක් තුළ තමා තාමත් මේ සමාජයේ ඉන්නේ. අනිත්‍ය කියන්නේ කෙස් සුදු වෙනවට, අනිත්‍ය කියන්නේ මල් පර වෙනවට, අනිත්‍ය කියන්නේ ගස් කොළන් දිරා යනවට, අනිත්‍ය කියන්නේ මල් පෝච්චි කඩනවට කියලා උගන්නක සමාජයක් තුළ ඉන්නේ තාම. හැබැයි ධර්ම ශ්‍රවණයකට තේරෙනකොට තේරෙවි තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකේ තියෙන කිසියම් දෙයක් කැඩී බිඳී යාම අනිත්‍ය වශයෙන් දේශනා නොකළ බව. තථාගත ධර්මයේ තුල ඇස් දෙකෙන් දකින අනිත්‍යක් නැති බව. අන්න සැබෑ බෞද්ධයෙක් වෙන පාර එහාට යනකොට හමු වෙනවා එහෙනම්. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අර මල් පෝච්චි කුඩු වෙන එක සිදු වෙන දෙයක්. මේක නුවණින් දකින්න ඕන දෙයක්. දෙනුවණින් නෙවෙයි, නුවණින්. මොනවා තුලද? සතර මහා භූත තුල නෙවෙයි. සබ්බේ සංඛාරා තුල. ඒ සබ්බේ සංඛාරාර පරිමංසන සූත්‍රයේ තියෙන අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි. මේ අபிසංඛාරයේ රැස්සන හැටි, මේ අபிසංඛාරයේ රැස් නොවන හැටි තේරුම් ගන්න ඕන සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙන්න. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න. එනිසා අර ධර්මයේ යටපත් වුණ සමාජයේ මේක බමුණන් විසින් අර්ථ ගන්නවා තිබුණ දේවල් බුදුරජාණන් වහන්සේ සද්ධර්මාර්ථයට මතු කරලා පෙන්නවා. ඊට පස්සේ ආර්ය පුද්ගලින් වහන්සේලා ඒක පරපරෙන් රැගෙන එනවා. ආර්ය සත්‍ය අර්ථය. නමුත් ආර්ය පුද්ගලින් වහන්සේලා අයින් වෙනකොට ආපහු මේක වෘතද්දණයෙන් අතටපත් වෙනවා. එතකොට ආයෙත් ආර්ය අර්ථය යටපත් වී බමුණන්ගේ අර්ථය ඉස්මතු වෙනවා. මේක මාගන්ධි සූත්‍රයේ සඳහන් වෙන්නේ අනුපුබ්බේන පු탁ජනගතෝ හෝති කියලා. තථාගතවරු ආර්ය පරපුර එලිකරා වූ පවත්වාගෙන ආ වූ ධර්මයේ පුහුදුන් අය බවට පත්වීමේදී වනාන්තරගත වුණා. නැත්නම් පු탁ජනින් අතරපත් වෙලා අර්ථය විකෘති වුණා. අර්ථය විකෘති වුණාම ධර්මයට යන්න බෑ. අර්ථ ධර්මනේ. අර්ථයෙන් ධර්මයට යන්න වෙනවා. අර්ථය නැතුවම ධර්මයට යන්න බෑ. එහෙනම් ඔබට ජීවත් වෙන්න අවශ්‍ය රැකියාවක්, ආදායම් මාර්ග, මව්පිය සම්බන්ධතා, දූදරු සම්බන්ධතා, මේවා දැනට සම්බන්ධතා නම් මේ සියල්ල සුහද වෙන්න වෙනවා. මේකක්වත් අතෑරලා යන ආත්මාර්ථ ගමනක් පෙන්වන්නේ නැහැ. නමුත් ඔබ තුල ඔබ දකින්න. ඔබ තුල ඔබ දකින්න. ඔබ තුල ඔබ දකින්නේ අම්මා, තාත්තා, ගුරුවරයා, ස්ත්‍රී පුරුෂයා වශයෙන්නේ. ඒක නෙවෙයි. ඒ හැට පේන හැටි.
ඊට එහා ගිය දෙයක් බුදු සමයේ පෙන්වනවා අභිධර්මයේ නමින් ඔබ තුල. අපි කියන්නේ සාමාන්‍යයෙන් ගැඹුරු කියන අර්ථයනේ. අන්න ඒක තමයි අර ඒත දග්ගම්බික්කවේ දේයිමානි පූජානි. එතකොට ඉදන් ධම්ම පූජාච ධර්ම පූජාව නැත්නම් ප්‍රතිපත්ති පූජාවට ඔබ තුල ඔබ දකින්න වෙනවා. ඔබ නොදැක්කොත් ඔබ යන්නේ සසරට නැත්තම් මායාව වෙත. ඔබ හඳුනාගත්තේ නැත්තම් ඔබ පවෝස්සේ පිනෝස්සේ ධානයෝස්සේ මායාව වෙත යනවා. බුදුන් වෙත යන්නේ නැහැ. මන්දයත් පව සහ පින සහ ධානයේ පෘථග්ජනයාට කර්ම මාර්ගයේ බැවින්. එතකොට මායාව වෙත වෙනුවට මේ ඔබට යන්න පුළුවන් බුදුන් වෙත. මේ ගමන දෙපයින් යන ගමනක් නෙමෙයි. මේක සිතින් එක ගමනක් කර්ම රැස් කරමින් යන ගමන, අනිත් එක කර්ම ඡය කරමින් යන ගමන. කර්ම රැස් කරමින් යන ගමන කුමන ශාඛාවක් යටතේ ගියත් ඒක කර්ම මාර්ගය, ඒක කර්මයේ සරණ කර ගැනීම. පදයක් නැති වුණාට ඒකට කියන්නේ කම්මන්තරණං ගච්ඡති කියලා. ඉඳ පු탁ජන සමාජයේට කම්මන්තරණං ගච්ඡති ඇරුණාම ධම්මං සරණං ගච්ඡති වචනයක් විතරයි. අන්න ඔබේ ජීවිතයට ධම්මං සරණං ගච්ඡති නැත්තම් ගච්ඡාමි වළංගු කරගන්න. ඒක තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන පාර. සැබෑ බෞද්ධෙක් වෙන පාර. ධර්මයේ සරණ කරගන්නවා කියන්නේ මොකටද? සාමාන්‍යයෙන් කුඩයක් සරණ කරගන්නවා අවුවට වැස්සට. බයිසිකලයක් සරණ කරගන්නවා නගරයට යන්න. ඒ වගේම නගුලක් සරණ කරගන්නවා හාන්න. නිවසක් සරණ කරගන්නවා නොතෙමි ඉන්න. සරණ කරගන්නවා කියන එකේ තේරුම පිහිට කරගන්නවා කියන එක නෙනේ. එතකොට ධර්මයේ සරණ කරගන්න ඕන මොකටද? ඔය කියන දේවල් ලබා ගන්නද? නෑ. ඒවට ඒ දේවල් සරණ කරගත්ත හැකි. ඒ වගේම මිනිසුන් අතර හෝ දිව්‍යයන් අතර ඉපදලා සැප විපාක ලබන්න නම් පුණ්‍ය කර්මය සරණ කරගත්ත හැකි. පුණ්‍ය කර්මය සරණ කරන ජීවත් වෙන මොනිසාට හැබැයි පාප කර්මය සරණ කරගන්නවට වඩා ධාන කර්මය සරණ කරගන්නවට වඩා මේ ධර්මයේ සරණ කරගන්න ඉඩකඩ වැඩි පහසුයි. මොකද පාප කර්මය කරන කෙනා ධර්මයේ සරණට එන්න ඒක අතහරින්න වෙනවා. ධාන කර්මය කරගත්ත කෙනත් ඒක අතහරින්න වෙනවා ධර්මයට එන්න. නමුත් පුණ්‍ය කර්මය කරන කෙනා යහපත් දේ අතහරින්න ඕන නැහැ. ඒකේ උපාදානය විතරයි අතහරින්න ඕන. මෙන්න මේ පව තුලත් පින තුලත් ධානය තුලත් උපාදානයේ නැමැති වරද තියෙනවා පෘථග්ජනයා ගාව. කොහොමද ඒක ඔය දතානුපස්සනාවෙනි සූත්‍රවල සඳහන් කරලා තිබෙන්නේ? උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. සත්‍යයේ ජාති මරණ ගැනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දකින්න. පවද පිනද ධානයද කියලා නෑ, උපාදානයේ බියක් ගැනත් ජාති මරණ ගැනත් දෙනවා. අනුපාදාය මුච්ඡanti ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම්. ආමිස පූජාව තුළ උපාදානයේ වීම ඇරුණාම උපාදානයෙන් මිදීම නෑ. ප්‍රතිපත්ති පූජාව තුළ උපාදානයෙන් මිදීම තියෙනවා. සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙන්න ඕන. එතකොට එහෙමනම් අවුවට වැස්සට ඉන්න ගෙදර සරණ කරනවා වගේ මේ සසරේ ජීවත් වෙනකොට ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා කියන කාරණා අල්ලා ගැනීම නිසා මේවට අදාළ දැවීම් තැවීම් ටිකක් හෙවත් ආතති විශාල සංඛ්‍යාවක් මිනිසාට තිබෙනවා. ජල බිය, යුද බිය, ගිනි බිය, ගම් වතුර බිය, නායාම් බිය, රෝග බිය. විශේෂයෙන් මේ දවස්වල නම් කොරෝනා නිසා මරණ බිය. ඔපරාල්ලන පොරැල්ලෙන් කොතරම් මරණයට බයද කියලා තේරෙනවනේ. ජීවිතයට කොතරම් ආසද. නමුත් දොරට කට්ටරට ඇවිදින් තියෙන්නේ මරණය. පෘථග්ජන අයට ඒකට අනේපා කියන්න කෑ ගහන්න ඇරුණාම ඒකට බාර ගන්න පුළුවන් කමක් නැහැ. මොකද බලාපොරොත්තු විශාල සංඛ්‍යාවක් තියෙනවා අතහරින්න වෙනවා ඒක කොහොමද කරන්නේ?
අප්‍රමාද වූ නොමැරෙති හෙවත් නිවන් ලබති. මේ ජීවිතයේ තියෙන ප්‍රශ්නවලට හොඳම උත්තරය අප්‍රමාදය සම්පූර්ණ කරන එක කියලා බුදුන් වහන්සේ වදාරලා තියෙනවා නේද? එහෙනම් මේ මිනිසාට පවතිනා වූ මේ ආතති ගෙනත් දෙන්නා වූ මේ දුක් කරදර ටික මානසිකයි. Taman හදාගෙන විඳවන්නා වූ එකක් මේක. මේ ටික මෙතනදිමයි නැති වෙන්න. දුක නැති වූ තැන මරණයෙන් එහා පැත්තේ නිර්වාණය කියලා හිතන්න එහෙම එපා. මේක හරි ලස්සනට තිබෙනවා ඔය දතානුපස්සනා කියන ඉගැන්වීම් වල ඉදිරියට ඔබට අහන්න හම් වෙයි. පෘථග්ජනයා සතු එක තමයි දුක හේතුව. සැබෑ බෞද්ධයා සතු ප්‍රතිපදාව තමයි නැති වූ තැන මාර්ගය. මේක අනාර්ය මේක ආර්ය. දැනගත්තත් අතත් දුක හේතුව තුළ පෘථග්ජනයා ඉන්නේ. පව තුලත් පින තුලත් ධානය තුලත් දුක හේතුව කියන එක තියෙනවා. නැතිව තැන මාර්ගය තියෙන්නේ ආර්ය මාර්ගය. එනිසා අවුවෙන් වැස්සෙන් නොතමින් ඉන්න නිවස සරණ, අවුවෙන් වැස්සෙන් නොතමින් ඉන්න කුඩේ සරණ වගේ සසර දුකක් නැතුව සසරේ ජීවත් වෙන්න ලබාගත් ජීවිතේ ජීවිත අවසානය දක්වා මේ පෙන්වන ආතති නැතුව ජීවත් වෙන්නට ධර්මයේ සරණ. දැන් ධර්මය කියන එකට අර සැබෑ බුදුන්ට ප්‍රතිමාව හදන්න බෑ වගේ ධර්මය කියන එකට සූත්‍රයක් පොතක් හදන්න යන්න එපා. හිතට සිතුවිල්ලක් වශයෙන් ගන්න යන්න එපා. ධර්මයේ පිට්ටනිය නම් ගේට්ටු සූත්‍ර දේශනා. සූත්‍ර දේශනා නැමැති ගේට්ටුවකින් පිට්ටනියට ගිය හැකි. නමුත් අපි හිතන් ඉන්නේ සූත්‍ර දේශනා පිට්ටනිය කියලා. ධර්මයේ කියලා. ඒ උපයෝගී වෙන දේවල්. එහෙනම් මොකද්ද මේකේ මේ ගැඹුරින් උගන්වන්නේ? මා දකිනවා මෙහෙම. මිනිසා දැන හෝ නොදැන සසර හදනවා. සසර හදන කිසිම ක්‍රියාමාර්ගයකින් සසරෙන් මිදෙන්න බෑ. සසර හදන කිසිම ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම ධම්මං සරණං ගච්ඡාමි නෙවෙයි කම්මං සරණං ගච්ඡාමි. සසර හදන එක නවත්තන්න ඕන. අපට ඇපිත් සැසේ සසරෙන් මිදීමය. මට අවුරුදු 15ක් 20ක් කාලේ අහම්බෙන් පාඩම් වෙච්ච කවි පදයක්. ඒ කාලේ ජනප්‍රිය හරියට ඕක. නමුත් මිනිසාට පෙනෙන්නේ එහෙම නෙමෙයි. සසර තියෙනවා ඒකේ සැප තියෙනවා නිවන නෑ ඒක හිස්. වචනයකට ගන්න බෑනේ. ඒ හින්දා මේ තියෙන දෙයක් දාලා නැත්ැනකට යන්න ඔහු කැමති නෑ. නමුත් ඇත්ත ඒක නෙමෙයි. සසර නිමාවක් නෑ. ගමන නිශ්චිත ප්‍රදේශයක් නෑ. සුළුසුළඟට නිශ්චිත ගමනක් නෑනේ. ඒක ඒ පැතිවලට හැරි හැමින් කැරි කැර කියන්නේ. මිනිසා ජීවත් වෙන්න ගිහින් එකතු කරගන්නා උපාදාන කරගන්නා හේතු පව් නම් පව් පැත්තට සසර. උපාදාන කරගන්න හේතු පින් නම් පින් පැත්තට සසර. උපාදාන කරගන්න හේතු ධාන නම් ධාන පැත්තට සසර. ඒකයි සසර හදන කිසිම ක්‍රියාවලියකින් සසර ගමන නිමා වෙන්නේ නැහැ. ඒ නිසාම සසර හදන ක්‍රියාවලිය තථාගත බුදු පියාණන් වහන්සේ කන්නං කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං යටතේ කම්මං තරණං ගච්ඡාමි යටතේ කර්ම මාර්ග තුනට බෙදලා පෙන්නලා තියෙනවා. අපේ බෞද්ධයෝ තාමත් විශ්වාස කරනවා සුක්ඛං සුක්ඛ විපාකං නිවන් මඟ කියලා. ඔවුන්ට තාමත් මේ පොතේ ඊළඟ කර්මය ගැන අහුවෙලා නැහැ. ඔය දතානුපස්සනා සූත්‍රයේ ධර්ම දේශනාවකදී ඔක තියෙන තැනත් එක්කලා කියන්නම්. එහෙම නැත්නම් කග්ගවිසාන සූත්‍රයේ නැත්නම් උරග සූත්‍රයේ මේ ඕන එකක මේ තැන තියෙනවා. වචනේ තියෙනවා.
නමුත් වචනේ සමාජයට ඇවිදින් සක්‍රිය වෙලා නැහැ. දැන් අර කර්ම විග්‍රහයේ ඊළඟ කර්මය චත්තාරි මාන වික්කවේ කම්මානි මයා සයන් අභිඤ්ඤා සච්චිකත්තා පවේදිතානි. මම මේ කර්ම જાති 4ක් සකීය ප්‍රඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනයි ලෝකෙට දේශනා කරන්නේ. ඒ 4ම හඳුනා ගන්න ඕන, 4 අනිත් එක වළංගු කර ගන්න ඕන. මොකක්ද ඒකට කියන්නේ? අත්තිවික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛය අසංවත්තති. සසර ගමන නිමා කිරීම සඳහා කර්ම ඡය කිරීමේ කර්මය කියලා එකක් තියෙනවා. අර කර්ම රැස් කිරීමේ කර්ම ඒවා කම්මන්තරණං ගච්ඡාමි. කර්මය ඡය වෙනකොට ධර්මය හම්බ වෙන්නේ. අන වර්තමාන මොහොත පුද්ගලයා බෙදාගෙන ගියාපුවම අවුරුදු 60 අවුරුදු වලින් මාස වලින් සති වලින් දවස් වලින් පැය වලින් තප්පර වලින් ඊටත් එහාට සියුම්ම ගිහින් මොහතකින් උපදින පංචස්කන්ධ ඉපදීම මැරීම තැනට ඒකකයකට සියුම් වෙනවා. ඒ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන පව් කරනවා, පින් කරනවා, ධානය වඩනවා. එතකොට සසරට. එතකොට මේ මොහොතේ තමයි සත්වයා සසර හදන්නේ. ඒ සසර හදන එකේ නරක එක පාපේ, හොඳ එක ආමිස පූජාව. සසර හදන එකේ හොඳ එක ආමිස පූජාව. සසරෙන් මිදෙන එක නෙවෙයි. අන සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙන්නට ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම තේරුම් අරගෙන ඒකට එන දේවල් අල්ලා ගැනීමෙන් අවිද්‍යාපත්‍ය සංඛාරා තුල පවපින ධානය ඔස්සේ සසර හදන බව තේරුම් අරගෙන ඒක අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ කරන හැටි තේරුම් අරගෙන ඒක කරන්න ගත්තම ඔහු ආර්ය. ඔහු සසර වෙනුවට, සසර දුක් වෙනුවට අතීතයක්, වර්තමානයක්, අනාගතයක්, ආරම්භයක්, අවසානයක් නැති වර්තමාන පේනාර්ථයෙන් යම් කිසි දෙයක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් විදිහට දෙයක් වශයෙන් පෙන්වන්නත් බැරි මිනිසාට හමු වෙන තැනක් නැත්නම් දෙයක් තිබෙනවා ධර්මය කියලා. ඒකට කියනවා නිවන කියලා. ඒකට කියනවා බුදුන් කියලා. අන්න බුදුන්. මේ ධර්මයයි බුදුනුයි නිවනයි වචන තුනක් වුණාට ගැඹුරට ගියාම එකක්. ඒකයි ධර්මයේ දකීද බුදුන් දකීද නිවන් දකී කියන්නේ. හැබැයි ස්කන්ධ පංචකේ උපාදාන කරගෙන සසරට යන්න පුළුවන්. උපාදානයෙන් මිදෙනකොට තමයි බුදුන් වෙත යන්නේ. මොහොතක් පාසා ස්කන්ධ පංචකේ උපාදානයෙන් මිදෙන පාර හොයාගෙන අන්න අර එතකොට එතන කර්ම අනාගත විපාක දෙන්න රැස් වෙනවා නෙමෙයි, හමාර වෙනවා. ඔය කර්ම රැස් වෙන කර්මයට තමයි සංස්කාරයන් නිස්සුකාත්ම කියලා කියන්නේ. කර්මක්ෂය වෙන විදිහට තමයි සංස්කාර අනිදුක්ඛ අනාත්ම කියලා කියන්නේ. ඒක ඉස්සල අනිත්‍ය නෙමෙයි, මල්පරණ අනිත්‍ය නෙමෙයි, සංස්කාරයන්ගේ. ඒකයි අනිත්‍ය ධර්මයේ බවට පත් වෙන්නේ. බුදුන් වෙත යන ධර්මයේ, උපයෝගී ධර්මයේ අනිත්‍ය බවට පත් වෙන්නේ. එවිට මේක අරමුණ තුළ ප්‍රමාද විහාරී සහ අපමාද විහාරී දෙපැත්ත ඉතා කෙටියෙන් පෙන්වන්නම් මම. දීර්ඝව විස්තර කරන දවසක් ඒ විස්තරහට. ඔබ තුළ බලන්නේ නැතුව අරමුණු තුළ බලන්න ඉගෙන ගන්න. ඇස තුළ හෝ කන තුළ හෝ නාසය තුළ හෝ අරමුණක් තුළ බලන්න ඉගෙන ගන්න. එතෙක් ඔබේ දැක්ම ගැඹුරු වෙන්න වෙනවා අර මොන්ටිසෝරියේ ඉන්නේ නැතුව. ඒක නෙමේ සෝපාත්‍ය සෝතාපට්ටි ඵල අංග වශයෙන් පෙන්වන්නේ සත්පුරුෂ සංසේවය සහ සද්ධර්මස්සෝණිය කියලා දෙකක්. ඒ දෙක සම්පූර්ණයෙන් නැතුව 3-4ට යන්න බෑනේ. මේ පෙන්වන්නේ 3-4. නමුත් 1-2 තියෙන්න වෙනවා. එතකොට උන්වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා අරමුණ තුල නැත්නම් ඇස තුල ප්‍රමාද විහාරීත්වය. වචනෙන් විතරයි කියන්නේ, තේරුම් ගන්න. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව. මේ පව තුල, පින තුල, ධානය තුල සසර හදන හැටි හිවත් ප්‍රමාද විහාරී.
ඒ මොහොතම ඔය පෘථග්ජනයාගේ වැඩේ ඔය පව් කරන්නගේ පින් කරන්නගේ ධ්‍යාන ලබන්නගේ වැඩේ තමයි ඔය පෙන්වුවේ. ආර්ය පුද්ගලයා. තින්නං අසංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තස්සායව තණ්හාය. අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ නිබ්බානං. උපාදාන භව අවිද්‍යා සංඛාරා. ඒ සසරට උපාදාන නිරෝධෝ භව නිරෝධෝ නිබ්බානං ඒ බුදුන් වෙත. එකම මගේ දෙපැත්ත. අන්න අර තණ්හා උපාදාන අවිද්‍යා සංඛාර කරන්නාට කියනවා පෘථග්ජනයා. පව තුල පින තුල ධානය තුල අවිද්‍යාපත්‍ය සංඛාරා. මෙන්න මේක තේරුම් ගත්ත පුද්ගලයා දැන් භවය හමාර කරන්න තණ්හා උපාදාන භව තස්සායව තණ්හාය ඒ තණ්හාව අශේෂ වෙන්න දෙන්නේ නැතුව රාග කරන්නේ නැතුව විරාග ඊතුරු හේතු තියන්නේ නැතුව නිරෝධ කරන්න පුළුවන් නම් එතකොට ස්කන්ධ පංචකය අනාගත ඵලයක් උපදින්න නැති වෙන්න පුරුකක් හදන්න නැතුව ඉස්සරහට ඉවර වෙනවා. ඒක තමයි නිරෝධය. නිරෝධයේදී හම්බ වෙන්නේ බුදුන්. නිරෝධයේදී හම්බ වෙන්නේ සසර. අන්න මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනකොට ආර්ය කියනවා අපමාද විහාරිය දැන් එහාට. දැන් මේක නැවත නැවත විහරණය කරන්න වෙනවා. ඔන්න ගෞතම බුදුන් වහන්සේ සදහම් ලෝට හෙළි කරලා භික්ෂු පරපුර ඒක ලෝකේ රටවල් වල විනාශ වෙද්දී ලංකාවේ සුරක්ෂිත කරලා කොතරම් තර්ජන ගර්ජන තුනත් බෞද්ධ රටක් කියලා පිළිගන්න ත්‍රිපිටකයේ ආරක්ෂා වෙන භික්ෂු පරපුරක් වැඩ ඉන්න බහුතරයක් නාමික වශයෙන් බෞද්ධයින් රටක් බවට පත් කරලා අනිකුත් ලෝකවලයට රටවලයට ලේසියෙන් ළඟා වෙන්න බැරි තරමට බුදු සමය පිළිබඳව කරුණු විග්‍රහ කරලා පාසල් අධ්‍යාපනයෙන් කියලා දීලා ලේසි කරලා තියෙනවා. ඉතුරු ටික ගුරුවරයෙකුට ගෙනියන්න බෑ ඔබ තනියෙන් යන්න ඕන. ගුරුවරයෙකුට පාර පෙන්වන්න විතරයි පුළුවන් කමක් තිබෙන්නේ. දැන් ඔබට ඔබ සරණ කරගන්න ඕන. එතකොට අන්න ඒ තථාගත බුදු පියාණන් වහන්සේ ලෝට හෙළි කරලා ධර්මයක් දේශනා කරලා මානව හිතවාදීව මා යන මග අනුව යන්න කියලා උන්වහන්සේ වදාරනවා. උන්වහන්සේත් බුදුන් වෙත ගියා අපිත් බුදුන් වෙත යනවා. ඒත දග්ගම් භික්කවේ දේයිමානි පූජානි අත ඉදං ධම්ම පූජාච. ආමිස පූජාවයින් ඔක්වා ඔබ්බට ගොස් පෘථග්ජන ස්වභාවය ඉක්මවා යමින් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම කියන එකේ තේරුම කෙලෙස් නැසෙනකොට බුදුන් හම්බ වෙනවා. පැයක් තුල මීට වඩා ගලපන්න ඉඩ ලැබෙන්නේ නැහැ. නමුත් ධර්මදේශනා ඕනෑ තරම් තිබෙනවා. ශ්‍රවණය කරලා ඔබේ දැක්ම වලටපත් කරන්න. එවිට ඔබ පමාද විහාරී තුල ඉන්න එක්කෙනාට දැන් චරිතය මාරු කරන්න වෙනවා අපමාද විහාරී බවට. ඇඳුම් නෙමේ දර්ශනය මාරු කරන්න වෙනවා. පමාද විහාරීත්වයේ සතර හදනවා පව තුල පින තුල ධානය තුල අපමාද විහාරීත්වයේ තුල කර්ම ෂය කරනවා. බුදුන් වෙත යන පාර ප්‍රතිපත්ති පූජාවෙන් දකින බුදුන් වෙත යන පාර කර්මක්ෂය කිරීමේ කර්මය පමණයි. ඒකට වෙන වචන තියෙන්න පුළුවන්. වෙනත් මාර්ග වශයෙන් පෙන්වන්න පුළුවන්. නමුත් වෙන්නේ මේක. එබැවින් සදහම් ශ්‍රවණය කොට කල්යාණ මිත්‍ර සේවනය ලබා සද්ධර්ම ශ්‍රවණය කොට අනතුරුව ධම්මාන ධම්ම ප්‍රතිපදාවට සහ යෝනිසෝ මනසිකාරයට ප්‍රවිෂ්ඨ වෙන්න අවශ්‍ය කරුණු වටහා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. යලිත් මතක් කරන්නම් පුණ්‍යානුමෝදනාවේ මාතෘකාව ආමිස පූජාවෙන් ඔබට ගිය සැබෑ බෞද්ධෙක් වන්නේ කෙසේද? දායකත්වය මෙම උතුම් ධර්ම දේශනය සඳහා සැදැහැති දායකත්වය දරනු ලබන්නේ ගම්පහ විජේපාරයේ පදිංචි තරිඳු මහානාම මහතා සහ චතුරිකා පෙරේරා මහත්මිය විසිනි. අරමුණ මෙම උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වන පුණ්‍ය කුසල් 2021 අප්‍රේල් මාස 7 වන දින බංග්ලාදේශයේදී පරලොස්පත් වූ ගංගොඩවිලගේ ගාමිණී පෙරේරා පියාණන්ටත් 2021 මැයි මාස 27 වන දින පරලොස්පත් පැටිකිරි ආරච්චිලාගේ කරුණාදාස පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය ඥාතීන්ට උපහාර පිණිස වේවා අවශ්‍ය ඥාතීහු පින් අනුමෝදන් කරගනිත්වා. දෙමව්පියන් දූ දරුවන් ඇතුළු සුජීවත් සිටින්නා වූ සියලුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මෙම භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට පිණිස අවශ්‍ය සද්ධර්ම අවබෝධය පිණිස මෙම පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා.
කරුණේ දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේත් මාත්ම භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මෙම ධර්ම දානමය පුණ්‍ය කුසලයේ හේතු වාසනා වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා. ශාරීරික වශයෙන් නෙවෙයි ආධ්‍යාත්මික වශයෙන්ම තේරුම් ගන්න පුළුවන් සියලු සත්වයෝ යහාත්ම වශයෙන්ම නිදුක් වේවා නිරෝගී වේවා. මූලික දායකත්වයේ දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංස අවබෝධය මත පරලෝසෙවත් ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කොට උපහාර දක්වන්න. පින් මද කෙනෙක් පින් බලාපොරොත්තු වෙස් නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගෙන එතනින් චුත වෙන අවස්ථාවකදී මිනිසත් බව ලබා මෙසේ සැබෑ බෞද්ධෙක් වෙන ආකාරයේ තේරුම් අරගෙන ධර්ම මාර්ගය අනුගමනය කිරීම තුළින් සසර ගමන කෙලවර කරන්නට උන්ට මෙම පුණ්‍ය ආනුමෝදනාව හේතු වාසනා වේවා. අනුග්‍රහක බවතුන් සහ උන් ප්‍රාර්ථනා කරා වූ සියලු ඥාතීන්ටත් මෙම ධර්ම ශ්‍රවණය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිස දීර්ඝායු සප සම්පත් පිණිස අඩුපාඩු සකසාගෙන ප්‍රතිපත්ති පූජාවට පැමිණීම පිණිස සද්ධර්ම අවබෝධය පිණිස හේතු වාසනා වේවා. ඒ තුලින් ත්‍රිලක්ෂණය වැනි දහම් කරුණක අනුගමනීය ප්‍රතිපදාව වටහා ගැනීම තුලින් නිවන සැනසෙන කර්මක්ෂය කිරීමේ කර්මයේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න මෙම අවබෝධය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරගන්න අදිෂ්ඨාන කරගන්න අනුගමනය කරන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං